समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස सवितक्कं सविचारं विवेकजं पीति सुखं पठमज्झानं उपसंपज्ज विहरति धर्म श्रवणाभिलाषी वासनावंत पिंवत्नी අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ මේ පින්තුන්ලා කවුරුත් දන්නවා ප්‍රථම ධානය කියන උත්තරී මනුස්ස ධර්මය ගැන තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා පාඨයක්. මේ දේශනා පාඨය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රථම ධානයේ කියන උත්තරී මනුස්ස ධර්මයේ තියෙන චෛතසික ධර්ම පහක් පිළිබඳව. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන චෛතසික ධර්ම පහෙන් යුක්ත බව ප්‍රථම ධානය කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි අපි කලින් දේශනාවක ආනාපාන සති භාවනාව පිළිබඳව අති දීර්ඝ විස්තරයක් කතා කළා. ඒ කතා කිරීම තුළ පින්වත්නි ඔබ මේ වෙනකොට මේ දේශනාව අහලා තියෙනවා නම් ඔබ දන්නවා අපි භාවනාවක් කළ යුත්තේයි. ඊළඟට ආනාපාන සති භාවනාව විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ ඇයි? ආනාපාන සති භාවනාව කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අරමුණු මොනවද? ආනාපාන සති භාවනාව පටන් ගන්නෙ කොහොමද කියලා අපි මූලික වශයෙන් කතා කරා. ත්‍රිපිටකයේ ආනාපාන සතියේ තියෙන විවිධ ප්‍රභේද ගැන ඊළඟට ඒ පියවරවල් ගැන ආදී ගොඩාක් දේවල් ගැන අපි පළමු දේශනාවෙන් කතා කළා. ඉතින් මේ දේශනාව සිද්ධ වෙන්නේ ඒ කරපු දේශනාවේ දෙවෙනි කොටස විදිහට. ඉතින් ඔබට මේ දේශනාව එකපාරටම අහලා අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. ඔබට ආරාධනා කරනවා ප්‍රථම දේශනාව. ඒ දේශනාවත් හොයලා බලලා ටිකක් ඒ දේශනාව අහන්න. ඊට පස්සේ ඔබ මේ දේශනාව ඇහුවොත් ඔබට මේන් ගන්න පුළුවන් විපුල ඵල ලබා ගන්නට පුළුවන්කමක් ලැබේවි. පින්වත්නි අපි මේ දේශනාවේදී සිහිපත් කළා ඔබට අපි මුලින්ම ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවර 4 ගැන සාකච්ඡා කරන බව, පළවෙනි පියවර 4 අවසානයේදී ඔබට ලැබෙන ප්‍රතිඵල දෙකක් ගැන මේ දේශනාවෙන් සිහිපත් කළා. ඒ ප්‍රතිඵල දෙක තමයි පළවෙනි එක ප්‍රථම ධාන මට්ටම, උත්තරී මනුස්ස ගුණ ධර්මයක් වන අර්පණා තත්වය. එහෙමත් නැත්නම් ප්‍රථම ධාන මට්ටම ගැන අපි මේ දේශනාවෙන් කිව්වා. මේ ආනාපාන සති භාවනාව තුළ පළවෙනි පියවර 4 අවසන් කරන ඔබට ප්‍රථම ධාන මට්ටම අත්විඳින්න පුළුවන් වෙන බවත්, ඒ විතරක් නෙමෙයි මීට පෙර ඔබට කය ගැන නොතිබිච්ච සිහියක් පළවෙනි පියවර 4 අවසානයේදී ඔබට එන බවත් අපි මේ දේශනාව හරහා සිහිපත් කළා. ඉතින් මේ පියවර ඔස්සේ අපි කතා කරගෙන ආවා ප්‍රථම පියවර සහ දෙවෙනි පියවර ගැන. ඔබට මම යම්කිසි සිහිපත් කිරීමක් කළොත් ප්‍රථම පියවර භාග්‍යතුන් වහන්සේ කිව්වා සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියලා. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඊළඟට දෙවෙනි පියවර අපි සිහිපත් කළා එදා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා. පින්වත්නි දැන් මේ භාවනාව කරගෙන යනකොට ඔබ සමහරක් විට මේ වෙනකොට මේ භාවනාව කරන්නේ නැති. කරනකොට ඔබට මතුවෙන ගැටලු කිහිපයක් ගැනයි මම මේ සිහිපත් කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි දැන් මම එදා සිහිපත් කළා මේ භාවනාවේදී අපිට නාසිකාවග්‍රේ හිත පිහිටුවා ගැනීම බොහොම පහසුයි කියලා. දැන් බොහෝ දෙනෙකුට එන ගැටලුවක් තමයි බොහෝ දෙනෙකුට පින්වත්නි මේක හොයාගන්න බෑ. නාසිකාවග්‍රේ කියන්නේ මොකක්ද? කොහොමද අපි එතන හිත පිහිටවා ගන්න? සමහරුන්ට මෙතන නාසිකාවග්‍රේ හුස්ම කියන එක දැනෙනවා අඩුයි පින්වත්නි. ඉතින් ඔවුන් කල්පනා කරනවා අනේ ඉතින් අපිට මේ භාවනාව කරන්න පුළුවන් කමක් නැහැ නේ. නාසිකාවග්‍රේ හිත පිහිටන්නේ නැහැ නේ. සිහිය තියෙන්නේ නැහැ නේ කිය පසුතැවෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පරමාර්ථය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ.
තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට දේශනා කළේ ආනාපාන සති පළවෙනි පියවරෙන් සෝ සතෝව අස්ස සති. ඔහු සිහියෙන් හුස්ම ගනි. එච්චරයි. ඒක නාසිකාවග්‍රේ හිත පිහිටවා ගන්න කියන එකක් බුදුරජාණන් වහන්සේගේ පෙළෙහි දේශනා කරලා නැහැ. අපි මේක පින්වත්නි හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කොතනකවත් පෙළෙහි නෑ නාසිකාව අග්‍රේ සිත පිහිටවා ගත යුතුයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හුස්මෙහි හිත පිහිටවා ගන්න කියලා. තේරුණානේ? හුස්මෙහි හිත පිහිටවා ගන්න කියලා කිව්වා. ඉතින් හුස්මෙහි හිත පිහිටවා ගන්න සාමාන්‍යයෙන් කෙනෙකුට එකපාර අපහසු බව දැනුණ නිසා මේ කර්මස්ථානීය මීට කලින් කරපු අපේ පූර්වාචාරින් වහන්සේලා තමයි අපිට දේශනා කළේ මේක නාසිකාවග්‍රේ හිත පිහිටවාගෙන කළොත් වඩා පහසුවක් තියෙන බව. නමුත් කමඨහනේ අවශ්‍යතාවය කමඨහනේ ප්‍රමුඛ පරමාර්ථය පින්වත්නි නාසිකාවග්‍රේ හිත පිහිටවා ගැනීම නෙමෙයි. කමඨහනේ මූලික පරමාර්ථය හුස්ම පිළිබඳව හිත පිහිටවා ගැනීමයි. තේරුණා නේද? හුස්ම පිළිබඳව හිත පිහිටවා ගැනීමයි. ඒ නිසා ඔබ කල යුත්තේ හුස්ම පිළිබඳව හිත පිහිටවා ගැනීමයි. ඒකට පින්වත්නි පහසු එකක් තමයි, පහසු පියවරක් තමයි, පහසු ක්‍රමයක් තමයි නාසිකාව අග්‍රේ සිත තබා ගැනීම. මොකද නාසිකාව අග්‍රේ ඉඳන් තමයි පින්වත්නි මේ හුස්ම ඇතුළට යන්නේත් එළියට එන්නේ. ඉතින් එතන හිත පිහිටවාගෙන ඉඳීම තුල ඔබට හුස්මේ හිත පිහිටවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් ආස්වාස කරා කියලා ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් ප්‍රාස්වාස කළා කියලා ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි පින්වත්නි ඔබට යම්කිසි වෙලාවක මේ නාසිකාවග්‍රේ හිත පිහිටවා ගන්න බැරි නම් ඔබ හිතන්න බෑ ඔබට මේ කර්මස්ථානේ යෝග්‍ය නෑ කියලා. ඔබ පින්වත්නි ඔබට දැනෙන තැනක තේරුණානේ ඔබට දැනෙන තැනක ආස්වාසේ ප්‍රස්වාසේ හිත පිහිටවා ගන්න. මේ පියවර තුල ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ආස්වාස කරනකොට ආස්වාස කරනවායයි දැනගෙන ආස්වාස කිරීමත් ප්‍රස්වාස කරනකොට ප්‍රාස්වාස කරනවායයි දැනගෙන ප්‍රස්වාස කිරීමත් පමණයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔබේ හුස්ම ඇතුළට යනකොට ඔබ දන්නවනම් හුස්මක් ඇතුළට ගියා කියලා. ඔබේ හුස්ම එළියට එනකොට ඔබ දන්නවනම් හුස්මක් එළියට ආවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ මේ කර්මස්ථානයේ පළවෙනි පියවර පින්වත්නි අන්න එච්චරයි. හරිද? ඒ නිසා ඔබ ඒකට පසුතැවෙන්න එපා. ඉතින් මම එදත් පළවෙනි පියවරේ ඉන්න දුර්වලතා කිහිපයක් වැරදි කිහිපයක් සිහිපත් කළා. කාල වේලාව අඩු නිසා මම අද ඒවා සිහිපත් කරන්න යන්නේ නැහැ. එදා දේශනාව හොයලා ආපහු ඔබට පින්වත්නි අහන්න කියලා මම බොහොම කරුණාවෙන් සිහිපත් කර සිටිනවා. ඊළඟට ආනාපාන සතිය පින්වත්නි ඔබ මෙහෙම සිහිය පිහිටවාගෙන ඉද්දී ඇතුළට යනකොට ඇතුළට යනවා කියලා දැනගෙනම ගද්දී එළියට දානකොට එළියට දැම්ම කියලා දැනගෙනම දාද්දි ටික දවසක් යනකොට පින්වත්නි ඔබේ හිත හුස්මත් එක්ක එකඟ වෙනවා. ඔබට පින්වත්නි පුදුමාකාර සිහියක් ජීවිතේ තියෙනවා මේ වෙලාවේ ඔබෙන් තට්ටු කරලා ඇහුවොත් එහෙම. මේ දැන් කලේ මොකද්ද හුස්ම එළියට ගත්තද ඇතුළට දැම්මද කියලා පින්වත්නි ඔබෙන් භාවනා කරන වෙලාවේ යම්කිසි කෙනෙක් ඇහුවොත් ඔබට නිසැකවම කියත හැකි මම මේ වෙලාවේ හුස්මක් ඇතුළට ගත්තාය. මේ වෙලාවේ මම හුස්මක් එළියට දැම්මාය කියන පින්වත්නි නිශ්චිත වචනේ ඔබට කියන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද ඔබේ සිහිය ඔබ ආස්වාසය ප්‍රස්වාසය තුල පිහිටවාගෙන හිටපු නිසා. ඉතින් බොහෝ වාර ගානක් බොහෝ වෙලාවක් පින්වත්නි අපි හිතමුකෝ උදාහරණයක් විදිහට හුස්ම වාර 100ක් 150ක් විතර ඔබට පුළුවන්කම ලැබුණොත් එක දිගට 95ක විතර ප්‍රතිශතයක් තුල හිත එළියට යෑම කියන්නේ බාහිරට විහිදිලා යෑම වළක්වාගෙන ආස්වාසය ප්‍රස්වාසය දැනගැනීමේ සිහියෙන් ජීවත් වෙන්න ඔබේ පළවෙනි පියවර ආනාපාන සතියේ සාර්ථකයි. හරිද? ඔන්න ඔබේ පළවෙනි පියවර ඔබ සාර්ථක කරගත්තා. ඊළඟට තමයි පින්වත්නි ඔබ දෙවෙනි පියවරට යන්න ඕනි. හරිද? ඔන්න දෙවෙනි පියවරට යන යෝගාවචරය මොකද කරන්නේ? එකපාරටම මේ අහසින් කඩාගෙන වැටුණා වගේ හරි දැන් මගේ පළවෙනි පියවර. හරි දැන් මම දෙවෙනි පියවරට යන්නම් ඉන්නකො මම මේකත් කරන්නම්. එහෙම බෑ. නේද? ඔබ පින්වත්නි වාහනේ ලෝල තියනවා නම් ඔබ දන්නවා. පළවෙනි ගියර් එක දාලා වාහනේ දෙවෙනි ගියර් එකට දානකොට පින්වත්නි ඒකට ක්‍රමයක් තියෙනවානේ. ක්ලච් එක පාගලා නේද ගියර් එකට අත තියලා දෙවෙනි ගියර් එකට දාලා ක්ලච් එක දෙන්න ඕනේ ආපහු. අන්න ඒ වගේ තමයි පින්වත්නි කර්මස්ථානය. ඔබේ පළවෙනි පියවර ඔබ සම්පූර්ණ කරලා දෙවෙනි එකත් පින්වත්නි ඇඟට පතට නොදැනී කර්මස්ථානීන් පිට නොයා කර්මස්ථානීය තුල හිර වෙලාම පින්වත්නි දාගන්න ඕනේ. තේරුණානේ? ඊට පස්සේ යෝගාවචරය මොකද කරන්නේ?
හරි. දැන් මගේ හුස්ම ගැන මට ලොකු සිහියක් තියෙනවා. මං දීර්ඝ වෙලාවක් මගේ හුස්ම ගැන මගේ හිත තියාගෙන හිටියා. දැන් මම බලනවා මගේ මේ ඇතුළට එළියට යන හුස්ම එකිනෙකට පරස්පරද කියලා. ඒ කියන්නේ මේ දැන් ගත්ත හුස්මට වඩා ඊළඟ හුස්මේ වෙනසක් තියෙනවා. ඒක දිගද කෙටිද? ඊළඟට ගන්න හුස්ම ඉස්සෙල්ලා ගත්ත එකට වඩා දිගද කෙටිද? ඊට පස්සේ ගන්න හුස්ම ඉස්සෙල්ලා ගත්ත දෙකටම වඩා දිගද කෙටිද? මෙන්න මේ වගේ මේකත් පින්වත්නි හොඳට මතක තියාගන්න. මේකත් එක්ක ඔට්ටු වෙන්න රණ්ඩු කරන්න යන්න එපා. ඔබ හුදු ඔබේ හිත දිහා බලන් ඉන්න. ඔබ හුදු ඔබේ හුස්ම දිහා බලන් ඉන්න. ඒකේ දිග කෙටි භාවයේ වෙනසක් තියෙනවා නම් ඔබ බලහත්කාරයෙන් ඒක එකඟ කරන්න යන්න එපා. ඔබ ටික වෙලාවක් ඔබේ හුස්ම දිහා බලන් ඉඳීම තුලම ඔබ දන්නේම නැතුව පින්වත්නි ටික වෙලාවකින් මේ දීර්ඝ රස්ව භාවය නැති වෙනවා. දිග භාවය කෙටි භාවයෙන් නැති වෙලා එක හුස්මකට එක හුස්මක් එකිනෙකට පින්වත්නි අතිශය සමාන්තරව පුංචි වෙනස් වීම් තියෙන්න පුළුවන්. නමුත් ඔබේ හිතට අහු නොවන මට්ටමටම සියුම්ව පින්වත්නි මේක යම් වෙලාවක් එයි එකම රටාවකට ගලන. හරියට ගඟක් එකම රටාවකට ගලනවා වගේ හුස්ම පින්වත්නි එකම රටාවකට උඩ පහළ වැටෙන වෙලාවක් ඔබට දැනෙනවා. අන්න ඔබේ හිත ක්‍රමානුකූලව සමාධිමත් වෙනවා. ඔබේ හිත ක්‍රමානුකූලව සමාධිය පැත්තට මේ නඹුරු වෙන්නේ. ඔබේ හිත ක්‍රමානුකූලව මේ එකඟ භාවයටපත් වෙන්නේ. තේරුණා නේද? ඕක තමයි දීගං වාස්ස සන්තෝ රස්සං වාස්ස සන්තෝ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ කර්මස්ථානය තුල දේශනා කළේ. මේ පියවර සම්පූර්ණ වෙනවා පින්වත්නි. ඔබ යම් වෙලාවක ඔබේ හුස්ම ඔබට දැනුනොත් මගේ හුස්ම දැන් දිග කෙටි භාවයකින් තොරව සමානුපාතිකව වැටෙනවා වගේ හැඟීමක් පින්වත්නි ඔබේ හිත තුල නැගුණොත් යම් වෙලාවක අන්න ඔබේ දෙවෙනි පියවර සම්පූර්ණයි. ඊළඟට ඔබට පුළුවන් මේ දෙවෙනි පියවරේ ඉඳලා ආනාපාන සති කර්මස්ථානිය තුන්වෙනි පියවරට නංවන්න. තුන්වෙනි පියවර තමයි ඔබ අහලා තියෙනවා සබ්බකාය පටිසංවේදී. සබ්බකාය සියලු කය පටිසංවේදී කියලා කියන්නේ පිටින් ප්‍රතිසංවේදීව. ඒ කියන්නේ දැනගෙන කියන අර්ථය. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සා මීති සික්කති. සියලු කය දැනගෙන හුස්ම ගන්නවා සියලු කය දැනගෙන හුස්ම හෙලනවා. බලන්න පින්වත්නි මේ පියවර ආනාපාන සති කර්මස්ථානයේ බොහෝ දෙනෙක් වරද්ද ගන්න, පටල ගන්න, නැති කරගන්න, විනාශ කරගන්න පියවරක්. ඔබ මේක හරියට ඉගෙන ගත යුතුමයි පින්වත්නි. ඔබ මේක හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔබේ ආනාපාන සති භාවනාව එතනින් කඩාකප්පල්කාරී වෙනවා. එතනින් එහාට මේ කර්මස්ථානිය වැඩෙන්නේ නැහැ. බොහෝ දෙනෙක්ට පින්වත්නි අර දෙවනි පියවර සම්පූර්ණ කරනකොට සාමාන්‍යයෙන් මේ හිත යම් මට්ටමකට සමාධිමත් භාවයකට එනවා. ඉතින් බොහෝ දෙනෙකුට අහසේ පාවිනවා වගේ දැනෙන්න පුළුවන්. ශරීරය පුළුන් ගොඩක් වුණා වගේ දැනෙන්න පුළුවන්. එක එක ආලෝක සංඥා එන්නත් පුළුවන්. ඊට පස්සේ කිසිම දෙයක් දැනෙන්නේ නැතුව යන්නත් පුළුවන්. ඔය කිසිම එකකට බහුව වෙන්න එපා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේම හුස්ම අතහරින්න නෙමෙයි. මේ එහෙ මෙහෙ දුවන හිත හුස්මත් එක්ක එකඟ කරලා හුස්මෙහි පිහිටවල හුස්ම තුලින් ජීවිතය අවබෝධ කරගන්නයි භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කළේ. එහෙනම් ඔබ පින්වත්නි යම් වෙලාවක මේ දෙවනි පියවර වර්ධනය කිරීම තුළ ඔබට හුස්ම අතහැරුණොත් ඔබේ හිත පාවිනවා වගේ දැනෙයි, ඔබේ ගත පාවිනවා වගේ දැනෙයි, ඔබට ඔබේ ශාරීරික පුළුන් ගොඩක් වගේ දැනෙයි. යම් විදිහකින් ඔබේ හිත ඔබව සමාධි මට්ටමකට ඇදලා දැම්මොත් පින්වත්නි ඔබ එතන නවතින්න එපා. මොකද මේ කර්මස්ථානයේ පරමාර්ථය මොකක්ද කියලා බලන්න. භාග්‍යතුන් වහන්සේ තාම අපිට මේ හුස්ම අතරින්න කියලා කිව්වේ නැහැ. හුස්මත් එක්ක ජීවත් වෙන්න ඒ පිළිබඳව සිහියෙන් ඉන්න කියලායි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ. එහෙනම් ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දෙවනි පියවර තුල යම් කිසි විදිහකට ඔබට සමාධියක් එක්ක ඔබේ කය නොදැනී ගියොත් ඔබේ ශාරීරික පුළුන් ගොඩක් වගේ ඔබට දැනුණොත් පින්වත්නි කිසිම මොහතක ඔබ ඔබේ හිතට හුස්මින් පිට යන්න අවස්ථාව දෙන්න එපා. ඒ තුලම හිර වෙන්න. නැවත සිහිය උපදවාගෙන සිහිය තියුණු කරගෙන සිහිය වඩා වර්ධනය කරගෙන ඔබේ හුස්ම දිහාම ඔබ බලන් ඉන්න. හුස්ම දිහාම බලන් ඉඳීම තුළ තමයි ඔබට අර සමානුපාතිකව වැටෙනවා කියන අත්දැකීම විඳ ගන්න පුළුවන්. යම් වෙලාවක ඔබට ඔබේ හුස්ම
අන්න ඒ වගේ සමානුපාතිකව වැටෙනවා කියලා දැනුනොත් අන්න පින්වත්නි ඔබට පුළුවන් තුන්වෙනි පියවරට ආනාපාන සතිය යන්න සබ්බකාය පටිසංවේදී. සියලු කය දැනගන්නවා. මෙතන සියලු කය කියලා කිව්ව පින්වත්නි මේ ඕලාරික කය නෙමෙයි. හරිද? මෙතන සියලු කය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔබ ඒ වෙලාවේ පින්වත්නි ජීවත් වෙන්නේ හුස්මත් එක්කනේ. එතකොට ඔබට බොහෝ වෙලාවට ඔබේ මේ ඕලාරික කය ඔය වෙනකොට නොදැනී ගිහිල්ලා තියෙන්න පුළුවන්. යම් මට්ටමකට කාය සංස්කාර සංසිඳිලා නෙමෙයි. අර හිත හුස්මට එකඟ වීම තුළ බාහිර අරමුණු මනසට ග්‍රහණය නොවෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ කල යුත්තේ පින්වත්නි හුස්මත් එක්ක ඔබට දැනෙන තැන්. උදාහරණයක් විදියට S2 වහගෙන හුස්මක් ගත්තොත් පින්වත්නි අපිට මේ දැන් නාසිකාවග්‍රේ විතරක් නෙමෙයි හුස්මත් එක්ක දැනෙන්නේ. ඔබ හොඳට හුස්මක් අරගෙන බලන්න ඔබට ඔබේ බඩ පිට හෙල්ලෙනවා දැනේ. ඊළඟට උරහිස් දෙක හෙල්ලෙනවා ඔබට දැනේ. පපුව හරියයි පිට හරියයි දෙක දෙපැත්තට ඇදෙනවා වගේ ඔබට දැනේ. ඊළඟට මේ අත් යට පින්වත්නි ශරීරයෙන් උඩ කොටස, ඉනෙන් උඩ කොටස සම්පූර්ණ හරියට අර බැලුමක් පුම්බනකොට පින්වත්නි සම්පූර්ණ බැලුමම එහෙම පිම්බෙන්නේ. බැලුමක් පුම්බනකොට මුළු බැලුමම පිම්බෙනවා. අන්න ඒ වගේ ඔබේ ශාරීරිය පින්වත්නි මෙහෙම බැලුමක් වගේ සම්පූර්ණ නහයෙන් ගන්න හුස්ම හරියට බටයකින් හුස්ම මේ ශරීරයට ගැව්වහම බැලුමක් පිම්බෙනවා වගේ මේ මුළු ශරීරයම පිම්බෙනවා කියන එක. මේ හුස්මත් එක්ක ඔබට මේ ඔබේ ශරීරයේම පිම්බීම කියන එක ඔබ පින්වත්නි අරමුණු කළ යුතුයි. අන්න ඒකටයි කිව්වේ සබ්බකාය පටිසංවේදී. හුස්මත් එක්ක ඔබට දැනෙන සියලු කය දැනගෙනම හුස්ම ගන්නවා, දැනගෙනම හුස්ම හෙලනවා කියන එකයි තුන්වෙනි පියවරේදී වෙන්නේ. ඉතින් පින්වත්නි මේක සමහරක් විට ඔබට එකපාරම පූර්ණ කයම මේ දැනෙන්නේ නැති වෙයි. තේරුණානේ? දැන් නාසිකාවග්‍රේන අපි හිත පිහිටවාගෙන ඉන්නේ. ඊළඟට දීර්ඝ කෙටි භාවයත් සමානුපාත කරගත්තට පස්සේ එකපාරටම සම්පූර්ණ ශරීරයම දැනගන්න බෑ හුස්මත් එක්ක දැනෙන. ඒකට ඔබ උපක්‍රමයක් වශයෙන් භාවිතා කරනවා. දැන් නාසිකාවග්‍රේ අපි අල්ලන් ඉන්නේ. ඒක අත නොහැරම නාසිකාව අග්‍රේ අත නොහැරම තවත් අපිට මේ ශරීරයේ හුස්මත් එක්ක කොහෙද දැනෙන්නේ? උදාහරණයක් විදිහට පින්වත්නි අපි ගමුකෝ බඩ දැනෙනවා කියලා. ඔන්න දැන් ඔබ නාසිකාව අග්‍රයයි බඩයි කියන දෙකම අරමුණු කරගෙන ඔන්න ඔබ හුස්ම ගද්දී ඔබට දැනෙනවා නාසිකාව අග්‍රේ විතරක් නෙමෙයි. තමන්ගේ මේ බඩ හරියත් මේ ආස්වාස ප්‍රස්වාසයත් එක්ක පුංචි සැලවීමක් තියෙනවා. ඊට පස්සේ ඒක ප්‍රස්වාසයත් එක්කත් ආපහු ඒ සැලවීමම තියෙන බව ඔබට දැනේ. ඔබ ටික කාලයක් ඒ ස්ථාන දෙකම එකට අරමුණු කරගෙන පුරුදු කරද්දී ඔබට මේ දෙකම දැනෙන්න ගන්නවා ටික දවසකින්. ඊළඟට ඔබ තව තැනක් අල්ල ගන්න. ඔබට දැනේ බඩ වගේම පපුවයි පිට හරියයි. මේ දෙකත් පින්වත්නි අරත් එක්කම ඊට සමානුපාතව මෙහාට යන විදිය හුස්මත් එක්ක. අන්න දැන් ඔබට දැන් තුනක් අහුවෙලා තියෙනවා. දැන් ඔබ හුස්ම ගන්නේ නාසිකාවග්‍රේ හිත පිහිටවාගෙන නෙමෙයි පූර්ණ හුස්ම කය. ඔබ හුස්ම ගද්දී ඔබට දැනෙන ඔබේ බඩ පිට පපුව ඊට පස්සේ මේ නහයේ උඩ හරිය මේ කොටස් තුනම හරියට අර බැලුමකට හුලං ගහනකොට පූර්ණ බැලුමම පිම්බෙනවා වගේ පින්වත්නි ඔබට දැනී ටික මේ ශරීරයේම ඇතුළට හුලං යනකොට ශරීරයේම බැලුමක් වගේ පිම්බෙන බව. හුලං එළියට දානකොට මේ මුළු ශරීරයේම බැලුමක් හැකිලෙනවා වගේ හැකිලෙන බව ටික පින්වත්නි ඔබට පුළුවන් වෙයි ඔබේ උරහිස් දෙක අරමුණු කරන්න. ඊට පස්සේ පින්වත්නි ක්‍රමානුකූලව මෙන්න මේ වගේ සබ්බකාය හුස්මත් එක්ක දැනෙන හැම කයේ හැම කොටසක්ම දැනගෙන ක්‍රමානුකූලව කර්මස්ථානීය වර්ධනය කරගද්දී ඔබට පින්වත්නි ටික දවසක් යනකොට ඔබේ හිතට පණිවිඩයක් එනවා මින් මත්තට මට ආනාපානයේ වෙන දැනගත යුතු කිසිම දෙයක් නැත. මම හුස්ම ගද්දී ශරීරයේ හෙළවෙන හැම කොටසක්ම මට දැන් මගේ භාවනාව තුළ අරමුණු වෙනවා. මම හුස්ම පහළට හෙළනකොට මගේ ශරීරයේ හෙළවෙන හැම කොටසක්ම මට මගේ සිහියට දැනුමට නතු වෙනවා. මුළු ශරීරයම පින්වත්නි බැලුම කියන උපමාව මතක තියාගන්න. බැලුමට උඩින් හුලං ගහනකොට මුළු බැලුමම මෙහිම පිම්බෙනවා වගේ මේ ඉනෙන් උඩ කොටස. මේ ආස්වාස ප්‍රස්වාස කකුල් වලට දුවන්නේ නැහනේ. ඉනෙන් උඩ කොටසට විතරයිනේ එන්නේ. මේ ඉනෙන් උඩ කොටස පින්වත්නි පූර්ණ හුස්ම ශරීරයේම බැලුමක් වගේ පිම්බෙන හැකිලෙන බව ඔබට දැනේවි. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය උඩුකය ඍජුව තියාගන්න කියලා මේ කමඨහණි අපිට කිව්වේ ඒකයි. උඩුකය ඍජුව තිබ්බොත් විතරයි පින්වත්නි අපිට
මෙන්න මේ හුස්මත් එක්ක දැනෙන පූර්ණ කය දැනගන්න පුළුවන් වෙන්නේ. උඩකය ඍජුව තිබ්බේ නැත්නම් පින්වත්නි අපිට මේ හුස්මත් එක්ක දැනෙන හැම කයම දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ අර නීතිය පැනවුවේ මෙන්න මේ නිමිත්ත ග්‍රහණය කරගන්න. උජුං කායම් පනිදාය උඩුකය ඍජුව තියාගන්න කියලා කිව්වේ වෙන මොහොකටවත් නෙමෙයි. කමඨහන ලස්සන කරන්න දේශනා කළා නෙමෙයි. සබ්බකාය පටිසංවේදී කියන පියවරේදී ඔබේ උඩුකය ඍජුව තිබ්බේ නැත්නම් ඔබට ඔබේ ආස්වාස ප්‍රස්වාස කය ග්‍රහණය වෙන්නේ නැහැ. අතහැරිලා යනවා. ඒ නිසායි උජුං කායම් පනිදාය කියලා පින්වත්නි අර ආනාපාන සතිය පටන් ගන්න කලින් භාග්‍යතුන් වහන්සේ නීතියක් දැම්මේ උඩුකය ඍජුව තියාගන්න කියලා. හරිනේ. ඔන්න එහෙනම් පින්වත්නි මෙන්න දැන් යෝගාවචරය මොකද කරන්නේ? තුන්වෙනි පියවර සියලු කය දැනගෙන හුස්ම ගන්නවා. ප්‍රස්වාස කරනකොට සියලු කය දැනගෙනම ප්‍රස්වාස කරනවා. ඔන්න යෝගාවචරයට ටික ටික දැන් සිහිය ඉපදිලා. හිත ටික ටික එකඟ වෙලා. අර මුලින්ම පිට ගිය ගතිය දැන් නෑ හිතේ. හුස්ම ගද්දි හුස්මත් එක්ක දැනෙන පූර්ණ ආස්වාස කය, හුස්ම හෙලද්දි හුස්මත් එක්ක දැනෙන පූර්ණ ප්‍රස්වාස කය මේ වෙලාවේ යෝගාවචරයට දැනෙනවා. ඉතින් හිත බොහොම එකඟයි. හිත පිට යන්නෙම නැති තරම් නොයනවාම නෙමෙයි හිත පිට යනවා. නමුත් 98ක් විතර පින්වත්නි හිත කර්මස්ථානය තුල පිහිටලා. ඔන්න හතරවෙනි පියවර භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි තුන්වෙනි පියවර ඔබ සියලු කය දැනගත්ත දාට සබ්බකාය පටිසංවේදී පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සා මේති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සා මේති සික්කති. අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ඔබ මොකද කරන්න ඕනි? කාය සංස්කාර සංසිඳු වමින් අස්ස සිස්සා මේති සික්කති පස්ස සිස්සා මේති සික්කති. කාය සංස්කාර සංසිඳු වමින් තමයි පින්වත්නි යෝගාවචරය ඊළඟට ආස්වාස කරන්නේත් ප්‍රස්වාස කරන්නේත්. මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් යෝගාවචරය පින්වත්නි තමන්ගේ කය ගැන ආස්වාසයයි ප්‍රස්වාසයයි එක්ක දැනෙන තමන්ගේ කය ගැන සිහිය උපදවාගෙන ඉන්නවා. ඒ එක්කම ජීවිතේ පින්වත්නි නැවත හිත පිහිටෝලා කරන යෝගාවචරයට මොකද වෙන්නේ? ටික බාහිර නිමිති බාහිර ලෝකේ අතහැරෙනවා. හිත හුස්මම පිහිටන්න පටන් ගන්නවා. නැවත හුස්මම අරමුණු කරන සබ්බකායම අරමුණු කරන යෝගාවචරය පින්වත්නි මේ වෙලාවේ තමන්ගේ හිත අතිශයින්ම තියුණු බවට පත් කරලා හුස්මටම ඔබනවා. හුස්මෙම නැඹුරු කරනවා. හුස්මෙම පිහිටවනවා. පිහිටවද්දි පින්වත්නි හරි අපූර්ව සිද්ධියක් මෙන්න මෙතනදී වෙනවා. යෝගාවචරයට දැනෙනවා ටික යෝගාවචරය හිත හුස්මටම යොමු කරද්දී බාහිර ලෝකය තත්පර කට්ටක්වත් පින්වත්නි හෙල්ලෙන සද්දයක් ඔබට ඇහෙන්නේ නැති වෙනවා. ඔබ භාවනා කරන්නේ ගඟක් අයින් නම් මෙච්චර වෙලා ඔබට කරදර කරපු ගඟේ ශබ්දය ඔබට දැනෙන්නේ නැති වෙනවා පින්වත්නි. ඔබේ මෙච්චර වෙලා ඔබේ කයට රිදුම් දීපු එක ඉරියව් වලට මාරු කරන්න කියලා කරදර කරපු කය ඔබට ක්‍රමානුකූලව නොදැනී යන්න පටන් ගන්නවා. ඒක හරි පුදුම අත්දැකීමක් පින්වත්නි. ඒ අත්දැකීම කියනක වචනයට සීමා කරන්න බෑ. ඔබ යම් දිනක මෙන්න මේ කර්මස්ථානීය ප්‍රායෝගිකව වඩලා මේ අවස්ථාවට මුහුණ දුන්නොත් පින්වත්නි එදාට ඔබ තේරුම් ගනි මෙන්න මේක තමයි අර කර්මස්ථානීය පස්සම් බයං කාය සංකාරං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඒක හරි පුදුම විදිහට වෙන එකක් පින්වත්නි. ඔබ අභිධර්මයේ දන්නවා නම් ඔබ මේ හිත ගැන දන්නවා නම් ඔබ දන්නවා හිත එකක් අරමුණු කරනකොට පින්වත්නි වෙන කිසිම දෙයක් අරමුණු කරන්නේ නැති බව. ඒ කියන්නේ හිතට පුළුවන් එකපාර එක අරමුණක් ගන්න විතරයි. තේරුණා නේද? ඉතින් මෙතනදී වෙන සංසිද්ධිය තමයි පින්වත්නි හිත නැවත හුස්ම අරමුණු කරන නිසා හිතට පින්වත්නි බාහිර අරමුණු ගන්න වෙලාවක් නැති වෙන එක. බාහිර අරමුණු ගන්න වෙලාවක් නැහැ. හිත නැවත හුස්ම අරමුණු කරනකොට කය ගැන පවා පින්වත්නි හිත අරමුණු කරන්නේ නැතුව කාය සංස්කාර ටික සංසිඳලා යනවා. ඉතින් මේක පින්වත්නි මේ නොවන එකක් නෙමෙයි. ඔබ මේ කර්මස්ථානීය කළොත් මේ විදිහට කළොත් ඔබට මේක ප්‍රායෝගිකවම අත්දකින්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ මේ කර්මස්ථානීය ඊට පස්සේ වෙන්නේ පින්වත්නි මේ කාය සංකාර ටික සංසිඳිලා ගිහිල්ලා අවසානයේදී ඔබට ඔබේ කය නොදැනීම යන අවස්ථාවක් එනවා. මේ වෙලාවේ පින්වත්නි යෝගාවචරයට තමන්ගේ කය දැනෙන්නෙත් නැහැ. අඩුම පින්වත්නි තමන්ගේ හුස්ම තියෙනවද කියලා දැනෙන්නෙත් නැහැ. ඒත් අඩුම හුස්මවත් දැනෙන්නේ නැති අවස්ථාවක් එනවා. ඇයි හුස්ම දැනෙන්නේ නැත්තේ? හුස්ම දැනෙන්නේ නැති වෙන මොකක්වත් හින්දා නෙමෙයි පින්වත්නි. මොකද අපි හුස්ම කියන එක දැනගන්නේ අපේ කය නිසා.
හුස්ම කයි වදින නිසා තමයි අපි දන්නේ අපි හුස්ම ගත්තා කියලා. නේද? නාසිකාවග්‍රේ හිත පිහිටුවේ ඒකයි අපි. එතන වැදිලා හුස්ම යන නිසා තමයි අපි දන්නේ හුස්ම ඇතුළට ගියා කියලා. ඉතින් මේ වෙලාවේ කාය සංකාර සංසිඳිලා. හිත කය අරමුණු කරන්නේ නැහැ. එහෙනම් හුස්ම වදින තැන හිතට අරමුණු වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා කාය සංකාර සංසිඳීම තුළ යෝගාවචරයට කය විතරක් නෙමෙයි පින්වත්නි හුස්මත් අරමුණ කියන එකෙන් නැති වෙලා යනවා. හරියට නිකන් ශුන්‍ය වෙච්ච තැනක්. පින්වත්නි හිස් වෙච්ච බාල්දියකට වැටුණා වගේ. ගැඹුරු ළිඳකට වැටුණා වගේ. යෝගාවචරයට මේ අත්දැකීම අත්විඳ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ අර කාය සංකාර සංසිඳනවා කියන තැන අත්විඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ හරියට පින්වත්නි ක්‍රමානුකූලව ගැඹුරු ළිඳකට වැටෙනවා වගේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබව කවුරු හරි කෙනෙක් එක්කන් ගිහිල්ලා අතිශය ගැඹුරු ළිඳකට පින්වත්නි ක්‍රමානුකූලව දානකොට ඔබට දැනෙන හැඟීම ඔබට ටික ටික මේ ලෝකේ අහිමි වෙනවා. ටික ටික ශබ්ද ඇහෙන්නේ නැති වෙලා යනවා. ටික ටික රූප පේන්නේ නැති වෙලා යනවා. ටික ටික ගඳ දැනෙන්නේ නැති වෙලා යනවා. ඔබ පින්වත්නි එක ලෝකයක් තුල අතරමං වෙනවා. අන්න ඒ වගේ කාය සංකාර සංසිඳවන යෝගාවචරයාට ටික රූප ටික අතහැරලා යනවා. ශබ්ද ටික අතහැරලා යනවා. ගන්ධ රස ස්පර්ශ අතහැරලා යනවා. අවසානයේදී ගැඹුරු ළිඳක අඩියට වැටෙනවා වගේ කිසිම හැලහොල්මක් නැති තැනකට වැටුණා වගේ යෝගාවචරය අතරමං වෙනවා. කය දැනෙන්නෙත් නැතුව, හිත දැනෙන්නෙත් නැතුව. ඉතින් බොහෝ දෙනෙක් පින්වත්නි මෙන්න මේ අවස්ථාවට රැවටෙනවා. ධර්මීය නොදන්නා හිතනවා මේ අනාගාමී වුණා තමයි, සකදාගාමී වුණා තමයි, රහත් වුණා තමයි, ධානයක් ලැබුවා තමයි කියලා. හැබැයි තාම ධානයක්වත් ලැබලා ධානයක් තියා පින්වත්නි උපචාර සමාධියකටවත් ඇවිල්ලා නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ ඒවා මේ එහෙම ලේසියෙන් ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. තේරුණා නේද? ඉතින් සමහරු මෙතනට ගියාට පස්සේ හිතනවා දැන් හරි දැන් ධානයක් ලැබුවා තමයි පුදුම සහනයක් දැනෙන්නේ, කය දැනෙන්නෙත් නෑ, හිත දැනෙන්නෙත් නෑ, හුස්ම දැනෙන්නෙත් නෑ, මුකුත් නෑ. අනිවාර්යෙන් අනාගාමී වුණා තමයි, රහත් වුණා තමයි කියලා හිතලා නේද? ඔහේ මුලාවල් වලට පැටලෙනවා. ඉතින් ඒ නිසා ඔබ දැනගන්න ඔබ මේ භාවනාව කරගෙන ගිහිල්ලා ඔන්න ඔය ශුන්‍ය වෙච්ච තැනට වැටුනොත් ඔබේ 4 වෙනි පියවර සාර්ථකයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි තාම ඔබේ 4 වෙනි පියවර සම්පූර්ණ 4 වෙනි පියවර සම්පූර්ණ නැහැ. ඔබ මේ තාම 4 වෙනි පියවර තුල ඉන්නේ. ඊට පස්සේ තමයි පින්වත්නි ඔබට පුළුවන්කම ලැබෙන්නේ අර්පණ අවස්ථාව අත්පත් කරගන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් මේකත් මතක තියාගන්න ඕනි. මම තව කාරණාවක් කියන්නම්. තථාගත බුදුරජාණන් වහන්සේ දැක්ක පින්වත්නි පෘථග්ජනයාගේ හිත කියනක නොයේ කර්මණු ඔස්සේ දුවනවා. ඒ නොයෙක් කර්මණු ඔස්සේ දුවන හිත තමයි භාග්‍යතුන් වහන්සේ කිව්ව ඔය එක ඒවා ගැන හිතන්න එපා. හිතපන්කෝ හුස්ම ගැන. ආවෝක වැටෙනවද නැද්ද කියලා බලන් ඉන්නකෝ. බලන් හිටියද? එහෙනම් දැන් ඕක දිගද කෙටිද කියලා බලන්නකෝ. බලන් හිටියද? එහෙනම් දැන් බලන්නකෝ හුස්මත් එක්ක මේ ඔබට දැනෙන ශාරීරික අනිත්‍යන් දිහා. ඒකත් බලන් හිටියද? මෙන්න බලන්න පිටන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ස්වකහාත ධර්මය අපිව ක්‍රමානුකූලව නිවනට එක්කන් යන හැටි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හුස්ම ගැන අවධානය යොමු කරන්න කියලා කිව්වේ ඒකයි. ඒ නිසා හුස්ම අතහැර ගන්න එපා ඔබ හුස්ම අතහරින්න ඔබට අවස්ථාව එන්නේ ආනාපාන සති 4 වෙනි පියවරේදී. ඒ වෙනකන් ඔබ හුස්ම අතහැරියොත් වෙන ආලෝක සංඥා පස්සේ ඉතින් ඔබට ආලෝක පේයි, දෙවිවරු පේයි නේද? එක නිල් පාට රවුම් පේයි, සුදු පාට රවුම් පේයි, කහ පාට රවුම් පේයි. ඒවා පස්සේ දුවන්න එපා. මේ කර්මස්ථානයේ කොතනකවත් මෙහෙම ආලෝක සංඥාවක් ගැන සඳහන් කරලා නැහැ. තේරුණානේ? මේ ගැන පුංචි මතවාදයක් තියෙනවා. මම මේ මතවාදී ඊළඟට කියලා දෙන්නම් මේ කර්මස්ථානයේ දේශනා කරලා ඉවර වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? යෝගාවචරය පින්වත්නි කල්පනා කරනවා මෙතනට වැටිලා දෙයයනේ මට දැන් කය දැනෙන්නෙත් නැහැ. දෙයයනේ දැන් මට හුස්ම දැනෙන්නෙත් නැහැ. දැන් මම මොකද කරන්නේ? අන්න කල්පනා කරනවා යෝගාවචරය. පින්වත්නි යෝගාවචරය මේක කල්පනා කරනකොට යෝගාවචරයට හරි පුදුම අත්දැකීමක් එනවා. ඒ අත්දැකීම තමයි ඔබ පින්වත්නි මීට කලින් අයිස්ක්‍රීම් කාලා තියෙනවද? නේද? ඔබ කාපු අයිස්ක්‍රීම් එකක් මතක් කරගන්න. ඒකේ රහ මතක් කරගන්න. ඔබට මතක් වුණා නේද යම් ප්‍රමාණයකට? අන්න බලන්න ඔබට අයිස්ක්‍රීම් කියන නිමිත්ත දැන් ආවේ ඔබ කලින් අයිස්ක්‍රීම් කාලා තිබ්බ නිසා. නේ? කලින් අයිස්ක්‍රීම් කාලා තිබ්බ නිසා. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි මේ වෙලාවේ මේ යෝගාවචරය සිහි කරනවා තමන්ගේ පුරාණ කර්මස්ථානයේ අත්දැකීම කියන එක.
තමන්ගේ කර්මස්ථානයේ පුරාණ විඳීම කියන එක යෝගාවචරයට පින්වත්නි මේ වෙලාවේ අහු වෙනවා ආනාපාන නිමිත්ත. ආනාපාන නිමිත්ත කියලා කියන්නේ ඔබ තේරුම් ගන්න පින්වත්නි යෝගාවචරයා දැන් අර සබ්බකාය පටිසංවේදී කියලා තුන්වෙනි පියවරේදී මේ සියලු කය අත්විඳන්නේ. සියලු කය අත්විඳලා අත්දැකලා තමයි හතරවෙනි පියවරේදී යෝගාවචරය මේක අතහැරියේ. මේ වෙලාවේ යෝගාවචරයට කල්පනා වෙනවා පින්වත්නි තමන් අර තුන්වෙනි පියවරේදී අත්දැකපු අත්විඳපු සබ්බකාය කියන නිමිත්ත. හරිද? සබ්බකාය කියන නිමිත්ත යෝගාවචරයට දැනෙන්නේ නැහැ. කාය සංකාර සංසිඳවලා තියෙන්නේ මේ වෙලාවේ. කයට දැනෙන්නේ නැහැ. හැබැයි අර බැලුම පිම්බිච්ච හැකිලෙච්ච වගේ ශාරීරිය පිම්බිච්ච හැකිලෙච්ච ගතිය යෝගාවචරයේ මනසට අරමුණු වෙනවා. ඒ පිම්බිච්ච හැකිලිච්ච වෙලාවේ දැනිච්ච හැඟීම දැනිච්ච වේදනාව දැනිච්ච ඒකාග්‍ර රටාව යෝගාවචරයේ මනසට අරමුණු වෙනවා මනෝ නිමිත්තක් විදිහට. අර පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ඔබට මතකද දෙවෙනි පියවරේදී අපිට දේශනා කළා දිග කෙටි බව දැකලා මේක ඒකාග්‍ර කරගන්න කියලා. අන්න පින්වත්නි ඒක ඒකාග්‍ර කරගන්න කියපු හේතුව ඒකාග්‍ර රටාවක නිමිත්තක් පින්වත්නි හතරවෙනි පියවරේදී අපිට අවශ්‍ය වෙනවා ධානයට අරයි යන්න. එහෙනම් සබ්බකාය සියලු කය විතරක් දැනිලා මදි. ඒ සියලු කය දැනගත්ත නිමිත්ත ඒකාග්‍ර නිමිත්තක් විය යුතුයි. එකම රටාවකට වැටිච්ච එකක් විය යුතුයි. එකක් දිග එකක් කෙටියෙන් වැටුණා නම් ඒ නිමිත්ත නියමාකාරයෙන් ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න දෙවෙනි පියවරේදී මේක ඒකාග්‍ර කරපු භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි පියවරේදී පින්වත්නි අපිට නිමිත්ත දුන්නා. එහෙනම් දැන් යෝගාවචරය කල්පනා කරනවා තුන්වෙනි පියවරේදී මම අර ඒකාග්‍රව අත්විඳපු ආස්වාස ප්‍රස්වාස ආනාපාන නිමිත්ත කියන එක පින්වත්නි යෝගාවචරයට මේ වෙලාවේ මනෝ නිමිත්තක් විදියට ග්‍රහණය වෙනවා. ඒක අතිශයින්ම පිරිසිදුව පැහැදිලිව ග්‍රහණය වෙන්නේ නැහැ. බොහෝම දුර තියෙන කාරණාවක්. ඒ කියන්නේ නිකන් ඡායාවක් වගේ, නිකන් ලාවට මතකයක් වගේ. අන්න ඒ වගේ එකක් තමයි යෝගාවචරයට මේ වෙලාවේ දැනෙන්නේ. යෝගාවචරය මොකද කරන්නේ? යෝගාවචරය කල්පනා කරනවා දැන් මට වෙන කල්පනා කරන්න දෙයක්වත් නැහැ. දැන් මට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මම මේ නිමිත්ත දිහාම බලන් ඉන්නවා කියලා පින්වත්නි අර කාය නිමිත්ත කයෙන් ලැබිච්ච ආස්වාස ප්‍රස්වාස ආනාපාන නිමිත්ත ඒකාග්‍ර රටාවට වැටිච්ච සබ්බකාය කියන නිමිත්ත. ඒ නිමිත්ත අරගෙන යෝගාවචරයා තමන්ගේ මනසේ පැත්තට නැඹුරු කරනවා. නැඹුරු කරන මූලික අවස්ථාව යෝගාවචරයට මේ නිමිත්ත ඊටාම පැහැදිලි නැහැ. සමහරක් වෙලාවට මේ නිමිත්ත අතහැරිලා යන්නත් පුළුවන්. තේරුණා නේද? අතහැරිලා භාවනාවේ අතරමං වෙන්නත් පුළුවන්. ඔබ මතක තියාගන්න ඔබට යම් වෙලාවක මේ නිමිත්ත අතහැරුණොත් ඒකෙන් අර්ථවත් වෙන්නේ ඔබ ඔබේ තුන්වෙනි පියවර සාර්ථකව කළේ නැති බව. ඔබ ඔබේ තුන්වෙනි පියවර සාර්ථකව කළේ නැති නිසා තමයි මේ වෙලාවේ ඔබට නිමිත්ත අතහැරුණේ. එහෙනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? ආපහු ගිහිල්ලා පින්වත්නි තුන්වෙනි පියවර සම්පූර්ණ කරන්න ඕනේ. සබ්බකාය කියන මේ අත්දැකීම විඳලා අත්දැකලා ඒ නිමිත්ත තදින් හිතේ ග්‍රහණය වෙන විදියට අරගෙන આવොත් තමයි ඔබට මේ වෙලාවේ ඔබේ මනෝ නිමිත්ත පැත්තට ඔබේ හිත යොමු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මනෝ නිමිත්ත පැත්තට හිත යොමු කරපු යෝගාවචරයට පින්වත්නි ටික මේ නිමිත්ත තව තදට දැනෙන්න ගන්නවා. කලින් බොහොම ඈත තිබ්බ අපැහැදිලිව තිබ්බ නිමිත්ත දැන් යෝගාවචරයට ක්‍රමානුකූලව තව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මේක තව දැනෙන්න පටන් ගන්නවා. දැනෙන පරාසය ලොකු වෙනවා පින්වත්නි. මනසින් අරමුණු කරන පරාසය ලොකු වෙනවා. අන්න ලොකු වෙන්න මොකද වෙන්නේ? යෝගාවචරයාගේ හිත ආනාපාන පටිභාග නිමිත්ත පිහිටනවා. ඒ නිමිත්තට අපි කියනවා පටිභාග නිමිත්ත කියලා. තේරුණා නේද? ඒ නිමිත්තට අපි කියනවා පටිභාග නිමිත්ත කියලා. එක වෙලාවක් එනවා පින්වත්නි යෝගාවචරයාගේ හිත මෙන්න මේ මනෝ නිමිත්තත් එක්ක පුදුමාකාර බැඳීමකින් මනෝ නිමිත්ත පැත්තටම හැරිලා අතිශයින්ම පැහැදිලිව පින්වත්නි ඒකම අරමුණු කර තියෙන ස්වභාවයක්. අන්න ඒකට අපි කියනවා උපචාර සමාධිය කියලා. පටිභාග නිමිත්තත් එක්ක ඒ ගත කරන නිමේෂයේ ගත කරන වෙලාව අපි කියනවා උපචාර සමාධියටපත් වෙච්ච අවස්ථාවක් කියලා. උපචාර සමාධිය කියලා කියන්නේ ධානයට ඉතාම ආසන්නයෙන් පිහිටපු සමාධියක්. ඊළඟට ධානයටපත් වෙනවා කියන අර්ථයෙන් තමයි උපචාර සමාධිය කියන එක දක්වලා තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ යෝගාවචරය පින්වත්නි මෙන්න තමන්ගේ උපචාර සමාධියෙන් සමාධිමත් වෙලා ඉන්නේ. ඒ මනස හරි ලස්සනට තමන්ගේ අර කාය නිමිත්ත අරමුණු කරනවා. හැබැයි තාම අර්පණා තත්ත්වයට එහෙම නැත්නම් ධාන මට්ටමටපත් වෙලා නැහැ. මෙන්න මෙතනදී හරි ලස්සන සංසිද්ධියක් වෙනවා පින්වත්නි.
ඒ සංසිද්ධිය තමයි ඔබට මම උපමාවකින් මේක කියන්න. පින්වත්නි ඔබ ලෑන්ඩ් මාස්ටරේ දැකලා ඇති. ඔබ මේ ට්‍රැක්ටරේ ස්ටාර්ට් කරලත් ඇති. ඔබ දැකලා තියෙනවද පින්වත්නි ලෑන්ඩ් මාස්ටර් එන්ජින් එකක් කරකවනකොට ස්ටාර්ට් කරන්න මුලින්ම බොහොම තදට තමයි කරකවන්නේ. තදට කරකෝල පින්වත්නි මේක චුට්ටක් වෙලා යනකොට සාමාන්‍යයෙන් කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් තාම අතින් අර කෑල්ලක් තියලා ඒ කෑල්ල මෙහෙම රවුමට කරකවනකොට තමයි ලෑන්ඩ් මාස්ටර් එන්ජින් එක ස්ටාර්ට් වෙන්න පටන් ගන්නෙ. ඉතින් මෙහෙම කරකවගෙන යනකොට එක වෙලාවක මොකද වෙන්නේ පින්වත්නි හරි පුදුම දෙයක් වෙනවා. මේ ලෑන්ඩ් මාස්ටර් එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වුණාට පස්සේ අපිට කරකවන්න දෙයක් නැහැ. එන්ජින් එක නිකම්ම කැරකෙනවා. අන්න ඒ වගේ ආනාපාන සති භාවනාව මුලින්ම තදයි පින්වත්නි. අර ලෑන්ඩ් මාස්ටර් එන්ජින් එක වගේම තමයි මේක ලේසි නෑ හුස්ම හිත පිටවා ගන්නවා කියන එක. නේද? ඒක හරි අමාරුවෙන් ඉවසීමෙන් සිහිය නුවණ වීරිය යොදලා කළ යුත්තක්. අන්න එහෙම කරලා ටික වෙලාවක් යනකොට පින්වත්නි හුස්මෙම හිත පිටවනවා. අර දෙවෙනි තුන්වෙනි පියවරවල් වලදී. අර ලෑන්ඩ් මාස්ටර් එකේ එන්ජින් එක චුට්ටක් දැන් කැරකෙන්න පටන් ගත්තා වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සංසිද්ධියමයි දැන් උපචාර සමාධියේ ඉඳන් නැවත හිත අරමුණු කර ඉද්දී මේ හිත කියන එන්ජින් එක ස්ටාර්ට් වෙනවා පින්වත්නි. හිත කියන එන්ජින් එක ස්ටාර්ට් වුණාට පස්සේ යෝගාවචරයේ හරි ලස්සන අත්දැකීමක් අත්විඳිනවා. ජීවිතේ පළමු වතාවට උත්තරී මනුෂ්‍ය ධර්මයකටපත් වෙනවා. ඒ අවස්ථාවට අපි කියනවා ප්‍රථම ධානය කියලා. හිත ස්ටාර්ට් වෙනවා. ඔන්න ඔහොම මතක තියාගන්න. හිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවෙ පිටුනි මෙච්චර වෙලා යෝගාවචරය භාවනා කරා. ප්‍රථම ධානය මට්ටමේදී යෝගාවචරය භාවනා කරන්නේ නැහැ. යෝගාවචරයාගේ අතින් භාවනාව කෙරෙනවා. යෝගාවචරයට තල්ලුවක් නැහැ. අර අපි බලෙන් අරමුණු කර හිටිය පටිභාග නිමිත්තයි හිතයි පින්වත්නි ඒකාග්‍ර වෙලා. හිත ඉබේම අරමුණු කරනවා. ඒකෙම හැසිරෙනවා. තේරුණා නේද? හිත ඉබේම පින්වත්නි දැන් මෙච්චර වෙලා අපිනේ මනසේ පැත්තට නැඹුරු කරලා ඕක කරන් හිටියේ. මේ වෙලාවේ පින්වත්නි මේ උත්තරී මනුෂ්‍ය ධර්මයටපත් වුණා කියන අවස්ථාවේදී මොකද වෙන්නේ? හිත ඉබේම පින්වත්නි අර පටිභාග නිමිත්ත අරමුණු කර දෙනවා. අන්න විතක්ක චෛතසිකේ ක්‍රියාත්මක භාවය. හිත ඉබේම අරමුණු කර දෙනවා. ඊට පස්සේ අරමුණු කර දෙන අරමුණේ පින්වත්නි හිත හැසිරෙනවා. ඒකට කියනවා විචාර චෛතසිකය කියලා. තේරුණානේ? මේ වෙලාවේ යෝගාවචරය පින්නන්නේ ජීවිතේ පළමු වතාවට අත්දකිනවා මේ සිද්ධිය. යෝගාවචරයට කරන්න දෙයක් නැත. යෝගාවචරය දකිනවා මම යමක් කරන්නේ නැහැ. මගේ හිත ඉබේම අර කාය නිමිත්තත් එක්ක බැඳිලා ඒකම අරමුණු කරනවා. ඒකම හැසිරෙනවා. අන්න සවිතක්කං සවිචාරං. විතර්කයේ සහිත විචාරය සහිත කියලා කිව්වේ ඒකයි ප්‍රථම ධානය හිත. ඊළඟට මේ විතක්ක විචාර කියන දෙක පින්වත්නි කුසල ආරම්මණයේ පිහිටපු නිසාම පුදුම ඒකාග්‍ර භාවයක් එක දශමයක් පහළ වෙන කිසිම සිතක් පින්වත්නි අර්පණාවෙන් පිට යන්නේ නැහැ. කාය නිමිත්තෙන් පිට යන්නේ නැහැ. හැම හිතක්ම එකකට එකක් බද්ධ වෙලා අනුගත වෙලා පින්වත්නි කාය නිමිත්තම අරමුණු කරනවා. අන්නේ ඒකාග්‍ර භාවය නිසා භාග්‍යවතුන් වහන්සේ ඒකයි කිව්වේ සවිතක්කං සවිචාරං. ඒ විතක්ක විචාර කියන චෛතසික දෙකේ ක්‍රියාත්මක භාවය නිසාම විවේකයෙන් ඇතිවෙන ප්‍රීතියක් ඒ වෙලාවේ යෝගාවචරය ගාව තියෙනවා. ඊට පස්සේ සුඛයක් ඒ වෙලාවේ යෝගාවචරය ගාව තියෙනවා. ඒ වගේමයි පුදුමාකාර ඒකාග්‍ර භාවයක් යෝගාවචරය තුළ තියෙනවා. අන්න භාග්‍යවතුන් වහන්සේ කියනවා සවිතක්ක සවිචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධාන හිත කියලා මේ ධාන සිතේ චෛතසික ධර්ම පහ ඉස්මතු කරලා අපිට ධානය ගැන වර්ණනා කරලා තිබ්බේ ඔන්න ඔය කාරණාව නිසායි. එහෙනම් පින්වත්නි ඔබට දැන් තේරෙනවා ඇති මම මේ කර්මස්ථානයේ මුලින් ඉඳන් දේශනා කරගෙන ආව ඔබ පළවෙනි දේශනාවත් ඇහුවනම් දෙවෙනි දේශනාවත් ඇහුවනම් හරියාකාරයෙන් ආනාපාන නිමිත්ත කියන එක අපිට ග්‍රහණය වෙන්නේ කොතනින්ද? ඒ නිමිත්ත නැවත මනස නැඹුරු කරලා තියෙනකොට පින්වත්නි මේක අර හිත ස්ටාර්ට් වෙනවා කියන තැන යෝගාවචරයාගේ තුලින්ම ඇතිවෙන සිත් පරම්පරාව මේක පින්වත්නි අර පුරුදු කිරීම තුල ඇතිවෙන පුදුම ධර්මතාවයක්. නැවත හිත හුස්ම පැත්තටම යොමු කරලා තිබ්බ එකේ ප්‍රතිඵලයක් විපාකයේ ප්‍රතිඵලයේ විදිහට මෙන්න මේ ලෝකෝත්තර ධර්මතාවයේ පින්වත්නි යෝගාවචරයේ හිතේ පිහිටනවා. ඉබේම අර නිමිත්ත අරමුණු කරන ගතිය ඒකට කියනවා විතර්කය කියලා. ඒ අරමුණේම හැසිරෙන ගතිය ඒකට කියනවා විචාරය කියලා. ඒ දෙක නිසා ප්‍රීතිය සුඛය සහ ඒකග්ගතාව කියන චෛතසික ධර්ම තුනත් යෝගාවචරයේ හිතේ එක ළඟ උපදිනවා. ඔන්න ඕකට තමයි කිව්වේ ප්‍රථම ධාන අවස්ථාව කියලා. එහෙනම් ඔබෙන් කවුරු හරි ඇහුවොත් පින්වත්නි ධානයක් කියන්නේ මොකක්ද කියලා
අන්න ඔබට කියන්න පුළුවන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය හිත තමයි ප්‍රථම ධානය කියන්නේ කියලා. ඒ වගේමයි ඔබෙන් කවුරු හරි ආවොත් හරියෝක පොතේ තියෙන විදිහනේ. ඔක ප්‍රායෝගිකව වෙන්නේ කොහොමද? ප්‍රථම ධාන අවස්ථාවේදී යෝගාවචරයේ ප්‍රායෝගිකව අත්දකින්නේ මොකද්ද? අන්න ඔබට කියන්න පුළුවන් පින්වත්නි. ප්‍රථම ධානය යනු කුසල ආරම්මණයක් නැවත නැවත ආයාසයකින් තොරව අරමුණු වෙන කුසල අරමුණේ ආයාසයකින් තොරව හිත හැසිරෙන අවස්ථාව ප්‍රථම ධානය කියලා. මතකයිනේ කුසල ආරම්මණයක ආයාසයකින් තොරව හිත වැඩ කරන ගතිය. નિરાයාසයෙන්ම හිත වැඩ කරන හිත හැසිරෙන ගතියට කියනවා ප්‍රථම ධාන හිත කියලා. එහෙනම් දැන් ඔබට පැහැදිලි ආනාපාන නිමිත්ත අරගෙන කොහොමද අපි ප්‍රථම ධානය දක්වා යන්නේ මේ කර්මස්ථානීය තුල කියලා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මම ඔබට දේශනා කළා මේ පියවර 4 ඉවර වෙනකොට අපිට ප්‍රථම ධානය කියන එක උපදිනවා කියලා. හරිද? එතකොට මේ පියවර 4 පින්වත්නි කිසිදු ලෙසකින් මග නොහැරි. බලන්න මේ ත්‍රිපිටකයට අනුගතව මේ කර්මස්ථානීය ආපු හැටි. එකම පියවරක්වත් අපි වෙනස් කළාද? එකම පියවරක්වත් වෙනස් කළේ නැහැ. ඔබට මේ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් කාල වේලාව නැති නිසා පින්වත්නි අපිට දීර්ඝ වශයෙන් කරුණු කාරණා කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ත්‍රිපිටකයේ අතන තියෙනවා මෙතන තියෙනවා කියලා. ඔබ පින්වත්නි අරගෙන කියවන්න පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙනවා ආනාපාන කතා කියලා එක කොටසක්. ඒ කොටසේ පින්වත්නි අපි මේ දේශනා කරපු කර්මස්ථානීය සුද්ධ පාලියෙන් සුද්ධ සිංහලෙනුත් සුද්ධ පාලියෙනුත් හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. ඉතින් ඔබ මේක අධ්‍යයනය කරලා බලන්න. අධ්‍යයනය කරලා බලන්න ත්‍රිපිටකයේ තියෙන පියවර 4 හතරෙන් ප්‍රථම ධානයට හිත නංවන විදිහ මේ දේශනා කරපු පිළිවෙලේ යම් කිසි අඩුවක් තියෙනවද කියලා. ඉතින් මේක හේතුඵල ධහමට මේක කළොත් පළවෙනි එක කළොත් දෙවෙනි එකට යන්න පුළුවන්මයි. දෙවෙනි එක කළොත් තුන්වෙනි එකට යන්න පුළුවන්මයි. ඕක ඔය විදිහට කළොත් හතරවෙනි පියවර වෙනවමයි. හතරවෙනි පියවර ඔය විදිහට කළොත් මේ විදිහට අර්පණා උපදිනවමයි කියලා පින්වත්නි. ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබට දැනුණා නම් මේ සම්දික්ඨක ධර්මයේ තියෙන ආශ්චර්ය භාවය බය නැතුව මේ කර්මස්ථානීය කරන්න ගන්න. ඔබට විපාක අත්දැක ගන්න පුළුවන් වේවි ඉතාම ඉක්මනට. හරි හොඳයි. ඊළඟට මම පුංචි කාරණා කිහිපයක් සිහිපත් කරන්න කැමතියි. පින්වත්නි ඔබ දන්නවා ඇති මම මේ ආනාපාන සති සූත්‍රයේ මෙහිම දේශනා කළාට මේ වෙනකොට සමාජයේ ආනාපාන සතියට බොහොම ලොකු කතිකාවතක් හැදිලා තියෙනවා. සමහරු මේක ආලෝක සංඥාවක් ගැන ටිකක් කතා කරන එකක් දකින්න තියෙනවා. ඇත්ත. පින්වත්නි මෙතනදී ආලෝක සංඥාවක් කියලා එකකුත් අරගෙන අපිට මේක ධානයට නංවන්න පුළුවන්. ඒක මම බෑ කියන්නේ නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න මෙන්න මේක පින්වත්නි ආලෝක සංඥාව කියන තැනටපත් වෙන්නේ අර හතරවෙනි පියවරේදී පින්වත්නි ආනාපාන කය සංසිඳලා යනවනේ පස්සම්බයං කාය සංකාරං කියන පියවරේදී ඔන්න ඔය වෙලාවේ පින්වත්නි යෝගාවචරයන්ට අහුවෙන එක නිමිත්තක් තමයි ඔය ආලෝක සංඥාව කියන එක. හරිද? ඒ කියන්නේ කිසිදු නිමිත්තක් නැතුව ඉන්න යෝගාවචරයේ මේ වෙලාවේ හිත ප්‍රභාස්වරයි. ප්‍රමුදිතයි. ප්‍රමුදිත ප්‍රභාස්වර හිතට පින්වත්නි මේ වෙලාවේ නොඑක් ආලෝක අරවමිව පහළ වෙන්න පුළුවන්. ඒ වෙලාවට යෝගාවචරය අර තුන්වෙනි පියවරේදී සම්පාදනය කරපු කාය නිමිත්ත අතහැරලා දාලා පින්වත්නි ආලෝක සංඥාව ඔළුවට ගත්තොත් එයා ආලෝක සංඥාවකින් යන්නේ පින්වත්නි කසින භාවනාවක් පැත්තට ඊට පස්සේ. ඒකට ආනාපාන සතිය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මේ ආලෝක සංඥා කියන එක උපදවා ගන්න වෙනම දස කසිනියක් දේශනා කළා. තේරුණාද? කසින භාවනා 10ක් දේශනා කරලා තියෙනවා. ඔබ දන්නවා ආනාපාන සතිය ඔබ කරන කෙනෙක් නම් මේ හුස්මෙහි හිත පිහිටවා ගන්නවා කියන කාරණාව මම මේ කියපු පියවර 4 සම්පූර්ණ කිරීම කියන කාරණාව මොන තරම් අමාරුද කියලා. ඒක ලේසි පහසු එකක් නෙමෙයි. හුස්මෙහි හිත පිහිටවා ගන්නවා කියන එක. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාශය බලාපොරොත්තුව උනේ අපිට ආලෝක සංඥාවක් දෙන්න නම්. ඒක මීට වඩා ලේසියෙන් කරගන්න විදිය කසින භාවනාවලදී කියලා තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථානයේ ධාන නිමිත්ත හැටියට අපිට දේශනා කළේ අර කාය නිමිත්තමයි. මොකද ආලෝක සංඥාවෙන් යන කෙනාට පින්වත්නි හතරවෙනි පියවර අවසානයේදී කය පිළිබඳව වූ සිහියක් කායානුපස්සනාවක් උපදින්නේ නැත. සතර සතිපට්ඨානයෙන් කායානුපස්සනා පියවර 4 ඉවර කරන තැන කය පිළිබඳව සිහියක් ආනාපානයෙන් නූපදිලා ඉපදිලා නැත්නම් ඒ ආනාපාන සතිය නිවැරදි ආනාපාන සති කර්මස්ථානයක් නෙවෙයි. තේරුණානේ? ඔය වෙලාවේ ආලෝක සංඥාව පස්සේ යන කෙනා පින්වත්නි අර අමාරුවෙන් සම්පාදනය කරපු පියවර 4ම අතහැරලා දාලා
අර වෙන කසීනයක් පස්සේ ආලෝක සංඥාවක් පස්සේ දුවනවා. තේරුණානේ? ඔබට ආලෝක සංඥාවකින් ධානයක් උපදවා ගන්න ඕන නම් මෙච්චර දුක් විඳින්න ඕනි නෑ. විසුද්ධි මාර්ගය ගන්න. විසුද්ධි මාර්ගයේ කසින නිර්දේශය යටතේ තියෙනවා පින්වත්නි. කසිනයක් තියාගන්න විදිය, ඒකේ උග්ඝා නිමිත්ත කියන එක ගන්න විදිය, පටිභාග නිමිත්ත කියන එක ගන්න විදිය, ඒක අර්පණාවට නංවන විදිය විසුද්ධි මාර්ගයේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ආනාපාන සතිය කියන එකත් පින්වත්නි විසුද්ධි මාර්ගයේ එක්තරා විදිහකට මම මේ කියන කාරණාව සමාජය තුල කතා බහට මතවාදයට ලක් වෙන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ ප්‍රායෝගික කර්මස්ථානයේ තුල. ප්‍රායෝගික කර්මස්ථානීය ගැන කතා කරන මේ කතන්දරය එක්තරා විදිහකට සමාජයෙන් දුරස් වෙන්න වෙන් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ කර්මස්ථානය අපිට අතහැරුණොත් ඒක ලොකු අපරාධයක්. මොකද ආනාපාන සති භාවනාව වගේ සුන්දර භාවනාවක් මේ ලෝකේ නෑ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තථාගත විහාරය කියලා යමකට කියනවා නම්, ආර්ය විහාරය කියලා යමකට කියනවා නම්, බ්‍රහ්ම විහාරීය කියලා යමකට කියනවා නම් ඒක මේ ආනාපාන සතියදම කිව යුතුයි. ආනාපාන සතිය යනු තථාගත විහාරී කර්මස්ථානයේකි, ආර්ය විහාරී කර්මස්ථානයේකි, බ්‍රහ්ම විහාරී කර්මස්ථානයේකි. එහෙනම් ඒ තරම් සුන්දර කර්මස්ථානයක් මේ ආනාපාන සතිය කියලා කියන්නේ. මේක අද බොහෝ වෙලාවට බහුතරයක් දෙනා පින්වත්නි ආලෝක සංඥාව පැත්තට නැඹුරු කරලා දේශනා කරනවා. මම බොහෝ පොත්පත් කියවලා තියෙනවා මේ ආනාපාන සති සම්බන්ධව ලියවිච්ච දේශනා. එකම පොතක විතරක් දැක්කා. අජහන් බ්‍රහ්මවංශෝ කියන ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා. ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේ පින්වත්නි තමන්ගේ පොතක ලියනවා ධානයට මග කියන පොතේ ආනාපාන සතිය ධානයට හරවන තැන මේක ක්‍රම දෙකකට කළ හැකි බව. එකක් ආනාපාන කය පිළිබඳව වූ නිමිත්ත අරගෙන ඉස්සරහට යෑම, එකක් ආලෝක සංඥාව පිළිබඳව වූ නිමිත්ත අරගෙන ඉස්සරහට යෑම. හැබැයි ආනාපාන කය පිළිබඳව වූ නිමිත්ත ඉස්සරහට අරගෙන යෑම ටිකක් දුෂ්කරයි. ඒක ලේසි පහසු කාරණාවක් නෙමෙයි, සිහිය තියෙන්න ඕනි. ආලෝක සංඥාව පිළිබඳව එක එහෙම නෑ කියලා උන්වහන්සේ පින්වත්නි තමන්ගේ ඒ කර්මස්ථානයේ හන්දියෙන් මේක ආලෝක සංඥාව පැත්තට අරන් ගිහිල්ලා දේශනා කරලා තියෙනවා. අර ආනාපාන කය පිළිබඳව වූ නිමිත්ත අරගෙන ඉස්සරහට යන විදිහ උන්වහන්සේ එතන දේශනා කරේ නැහැ. මේකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි මම ආනාපාන සතිය මුට්ට සතිස්සන වදාමි. සිහිය මොට වෙච්ච අයට මම මේක දේශනා කරන්නේ නැහැ. මේක අතිශය නුවණින් සිහියෙන් කළ යුතු කර්මස්ථානයක් භාවනාවක්. තේරුණාද? මේක දුෂ්කරයි පින්වත්නි. ලේසි පහසු නෑ උත්තරී මනුස්ස ධර්මයක් ලබනවා කියන එක. නේද? වෛද්‍යවරයෙක් වෙනවා වගේ, ඉංජිනේරුවෙක් වෙනවා වගේ ලේසි නෑ. ඒකත් කොච්චර අමාරුයිද බලන්නකෝ. සාමාන්‍ය මේ ලෞකික දේවල් ලබා ගන්න. එහෙනම් මේ උත්තරී මනුස්ස ධර්මයක් මනුස්සත්ව ඉක්මවාගේ උත්තරීතර තැනක් ලබා ගන්නවා කියන එක පින්වත්නි එහෙම ලේසි පහසු කාරණාවක් නෙමෙයි. එහෙනම් මේක තමයි මතවාදය. ඔබට මම ඔන්න දේශනා කළ ආනාපාන නිමිත්ත ආලෝක සංඥාව විදියට ගන්නත් පුළුවන්. හැබැයි ඒකට ආනාපාන සතිය කියලා කියන්න බෑ. ඒකට වෙන නමක් මොකක් හරි දාගන්න ඕනේ. ඒකට කසීනයක් කියලා විවහාර කරන්න පුළුවන්. ආනාපාන සතිය නම් ආනාපාන කය පිළිබඳ වූ සිහිය ඒ නිමිත්ත අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ නිමිත්ත අරගෙන ඉස්සරහට යන කෙනාට පින්වත්නි මේ ප්‍රථම ධානයෙන් නැගිට්ටට පස්සේ තමන්ගේ කය පිළිබඳව සිහියක් උපදිනවා. ඒ උපදින සිහිය මොකක්ද කියන එක පින්වත්නි ඔබට මම මේ වෙලාවේ දේශනා කරනවට වඩා මම හිතනවා ඔබ තුලින් මේක අත්දැක්කොත් ඔබටම පින්වත්නි වැටහෙවි මේ කර්මස්ථානයේ මේ විදිහට වැඩුවොත් හුස්ම ශරීරය සහ මම හිතන් ඉන්න ශරීරය කියන එක දෙකක් බව, භෞතික ශරීරය සහ ආනාපාන ශරීරය කියන මේ කොටස් දෙකේ එකතුවකින් මම ජීවත් වෙන බව පින්වත්නි ඔබට ජීවිතේ පළවෙනි පාරට අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. අනාත්මය කියන ධර්මතාවය එක්තරා විදිහකට ඔබට එතනදී අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක පින්වත්නි ඔබ ප්‍රායෝගිකවත් විඳලම අත්දැකලම අවබෝධ කරගන්න ඔබට එදා ඉඳන් මේ කය ගැන පින්වත්නි වෙනද නොතිබිච්ච සේයක් උපදිනවා. ඒ තමයි මම කයයි හිතාගෙන ඉන්න මේ කය හුදු ඕලාරිකව මට කයක් යයි දැනුණත් සැබවින්ම මෙහි තුල ඇත්තේ ආනාපාන කයක් පමණක් බව පින්වත්නි ඔබට මෙන්න මේ ධානයෙන් නැගිට්ටට පස්සේ ඔබේ තුල පින්වත්නි වෙනද කය ගැන නොතිබිච්ච සිහියක් ඔබේ හිත තුල පින්වත්නි පුදුමාකාර විදිහට පිහිටනවා. මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ගැන හිතේ ඇති වෙන ශ්‍රද්ධාව අනන්තයි අප්‍රමාණයි. ඒක පින්වත්නි මේ අර සාමාන්‍යයෙන් නිකං උදේ හවස බුද්ධ පූජාව තියනවා වගේ ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒක පින්වත්නි වචනේ පරිසමාප්ත අර්ථයේම බුදුරජාණන් වහන්සේගෙන අතුලාන්ත පැහැදීමක් ඇති වෙන අවස්ථාවක්. එයා බුද්ධ පූජාව තියන්නේ පින්වත්නි යාගේ ඇස්වල කඳුළු පිරෙයි. අනේ මේ වගේ උත්තරීතර ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේටයි මම මේ බුද්ධ පූජාව තියන්නේ කියලා. අර සාමාන්‍ය බුද්ධ පූජාව තියෙන කෙනාට වඩා අතිශය පැහැදීමකින් අතිශය පින්වත්නි ශ්‍රද්ධාවකින්
ඊටාම ලිංගතුකමකින් භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව තැන්පත් කරන දවස පින්වත්නි ඔබට එදා වේවි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ කිව්වේ මහණෙනි අවබෝධයෙන් මා සරණ යාම තුල තමයි සැබෑ ශ්‍රද්ධාව කියන එක උපදින්නේ කියලා. එදියෝ ධම්මං පස්සති සෝමං පස්සති. එහෙනම් පින්වත්නි කාල වේලාව අවසන් නිසා අපිට මේ ගැන වැඩිදුරටත් දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම ඊළඟ දේශනාව තුල බලාපොරොත්තු වෙනවා ධානයක් ලබන්න යන ඔබට පින්වත්නි ධානයක් ලබන්න තියෙන වාරණ මොනවද? ඔබ තුල හදාගත යුතු ගුණධර්ම මොනවද? මේ ගුණධර්ම තුලින් ඔබ උත්තරී මනුෂ්‍ය ධර්මයකට යන්නේ කොහොමද කියන එක අපි ඊළඟ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පින්වත්නි කෙරෙන දේශනාව හරහා මම දිගට ආනාපාන සතිය විදර්ශනාවට ගන්න කොහොමද? ඊතර පියවර ටික සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කාරණා ක්‍රමානුකූලව අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කාල වේලාව අවසන් නිසා ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාට මේ ලැබුවා වූ ධර්මඥානිය පැතූ බෝධියකින් උතුම් නිවන පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම උතුම් නිවනම වෙත්වා.